අයුබෝවන් දවසේ පුවත් සවිස්තරාත්මකව ගෙනෙන සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රුවින්ද්‍යා සයුරි සුදසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපතිගෙන් හෙට රාත්‍රී 9ට විශේෂ ප්‍රකාශයක් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට හෙටින් අවසන් වන දින 100ේ ඉටු වූ සහ ඉටු නොවූ යෝජනා යෙමනයට එල්ල කළ සෞදි ගුවන් ප්‍රහාර නවතී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හෙට දින විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. එම ප්‍රකාශය හෙට රාත්‍රී 9 සිට සියලුම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනු ඇති. එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ දින 100ේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විනාඩි 20ක පමණ කාලයක් ජනාධිපතිතුමන් අදාළ ප්‍රකාශය සිදු කරනු ඇති බවයි. මේ අතර ජනාධිපතිතුමා අද රටවල් කිහිපයක තානාපතිවරුන් හමු වුණා. බ්‍රිතාන්‍ය වැඩබලන තානාපතිනි ලෝරා ඩේවිස් මහත්මිය අද දහවල් ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. එහිදී වංචා දූෂණ පිටදැකීම පිළිබඳව අල්ලා සහ දූෂණ කොමිසමේ නිලධාරීන්ට වෘත්තීය ලෙස කටයුතු කිරීමේ පුහුණුව ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිත පිරිසක් ලබන සතියේදී ලංකාවට පැමිණෙන බව බ්‍රිතාන්‍ය වැඩබලන තානාපතිනිය ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම GSP+ සහනය නැවත ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය යුරෝපීය හවුල සමග සාකච්ඡා කරමින් සිටින බවද සඳහන් කළා. මේ අතර එක්සත් ජනපද සහ ජර්මනිය යන රටවල තානාපතිවරුන්ද අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වුණා. ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් ඔවුන් වෙත කරුණු පැහැදිලි කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැර මහා මැතිවරණය පවත්වන බවත් ඊට යම් බාධක තිබුණද එය කළ හැකි වෙතයි තම අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. දින 100 වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබඳ තානාපතිවරුන් මෙහිදී සතුට පළ කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමටත් දූෂණ වංචා දුර්ලීමේ යාන්ත්‍රණය සවිමත් කිරීමටත් නව රජයකින් ඇති පියවරයන්ට සම්පූර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළා. එක්සත් ජනපදයේ වැඩබලන තානාපති ඇන්ඩ්‍රු මාන් මහතාද දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරටේ සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇති බවද ප්‍රකාශ කර සිටියා. මේ අතර කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු කම්කරු කොමසාරිස් ජෙනරාල් හේරත් යාපා මහතා පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ඒ මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ලබා ගත්තා. මේ අතර වංචා දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස පත් කෙරුණු ගල්ල මහාධිකරණ විනිසුරු විකුම් අතුල කළුආරච්චි මහතාද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. මේට අමතරව ලිහිණියාගම මූලික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ සඳහා ගිලන් රථයක් ලංකා IOC ආයතනය මගින් අම්පාර ලිහිණියාගම මූලික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ සඳහා ප්‍රධානය කරනු අතර එය නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත බහර දීම ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සහ දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් RAAK රණවක මහතා යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදු බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ අංශයට අද ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැමිණියා. පෙරවරු 10 පමණ සිට අද පස්වරුව දක්වාම පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඉන් අනතුරුව අද පස්වරුවේදී අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව ඔහුගේ නීතිඥයින් ප්‍රකාශ කර සිටියා. අප වාර්තාකරුවන් පවසන්නේ හිටපු අමාත්‍යවරයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි. එමෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මෙන්ම දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් රණවක මහතාද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. 19 වන සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් එදින රාත්‍රියේම පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.
මාදුරාවේ සෝබිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අන්‍යාගමික පූජකතුමන්ලා මෙරටේ සාමාන්‍ය මිනිස්සු බලාපොරොත්තුවෙන් ඉන්නේ පුරවැසියා ශක්තිමත් කරන 19 වන සංශෝධනය කොයි වෙලාවෙද සම්මත කරගන්න කි. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයේ දරන නායකත්වයේ පිළිගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන උත්සාහයට දැන් දිගින් දිගටම දැන් සති 3ක් විතර තිස්සේ විවිධ බාධා එල්ල වෙනවා. මේ 19 වන සංශෝධනය මේ රටේ නීතිය බවට පත් වුණොත් ඒකෙන් අසතුටට පත්වන එක පුද්ගලයෙක් සහ ඌවට ඉන්න තව කණ්ඩායමක් ඉන්නවා. දැන් එයා මොකද කරේ? එයත් එක්ක එක මතේ ඉන්න අර හොරු 40ත් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තුවේ කාර්යපටිපාටිය අවුලටපත් කරන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ කටයුතු නිසි පරිදි කරගෙන බැරි වුණා. ඊළඟ 27 28 කියලා කියන්නේ 19 වන සංශෝධනය සඳහා ලැබෙන අන්තිම අවස්ථාව. මේ වර්තමාන ආණ්ඩුවට පැවැත්මක් නැහැ. එහෙමනම් ගරු ජනාධිපතිතුමාට සිද්ධ වෙනවා මූලිකම පරමාර්ථත් ඉෂ්ට කරගන්න බැරි මේ ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන්න බැරි නිසා මේ පාර්ලිමේන්තුව අඟහරුවාදා රැයට විසිරුලා දානවා. ජනාධිපතිතුමාට පොරොන්දු වුණා අඟහරුවාදා හවස් වෙනකොට 3/2 බහුතරය පාර්ලිමේන්තුව අරන් දෙනවා කියලා. හැබැයි බැරි වුණොත් මේ පාර්ලිමේන්තුව අගමැතිකම් ඇමතිකම් කළා අපිට වැඩක් නැහැ. එතනින් එහාට මේ රට පාලනය කරන්න වරමක් බලයක් අපිට නැහැ. ඕනෙම පුරවැසියෙක් පොලිසියෙන් එන්න කිව්වහම පොලිසියට යන්න ඕනේ. අල්ලස් කොමිසමෙන් දැනුම් දීමක් ලැබුණාම අල්ලස් කොමිසමට යන්න ඕනේ. ඒක මාව ගෙන්නන්න ඕගලන්ට අයිතියක් නැහැ. එහෙම කියන්න මේ රටේ නීතිය අනුව කිසිම පුරවැසියෙකුට පුළුවන් කමක්. අපේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාව බොහොම පැහැදිලි. මුක්තිය ලබලා දීලා තියෙන්නේ දූර දරන ජනාධිපතිවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළා තියෙනවා මේ වෙන දූර නොදරන දූරයෙන් ඉවත් වෙච්ච පරාද වෙච්ච හරි විශ්‍රාමගේ හරි ජනාධිපතිවරයෙක් එරෙහිව පරීක්ෂණ කරන්න පුළුවන් විතරක් නෙමෙයි නඩු පවරන්නත් පුළුවන් කිය. එදා විදුලි පුටුවට යන්න ලෑස්ති කියලා මහා වීරකමට කියපු පුද්ගලයා අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමෙන් නොතීසියක් ආවම ඇවිල්ලා කටුතරයක් දෙන්න කියලා කියන්නේ. තමන්ගේ වටේ ඉන්න ගෝලබාලයෝ දාලා පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා කරනවා. ගෙදරට ගිහලා කටුතරේ ගත්තත් කොමිසමේ ගිහලා කටුතරේ ගත්ත කටුතරේම තමයි. හැබැයි ඒක ජයග්‍රහණයක් වශයෙන් පෙන්눔 කළා උපවාසී ഘോഷාව නතර කරා. ඒගොල්ලන්ගේ අරමුණ ඉෂ්ට වුණා. 19 වන සංශෝධනය අඩු ගානේ සුමානයක් පරක්කු කරගන්න මේ අය සමත් වුණා. මේ රටේ මොලේ කලදක් හරි තියෙන මිනිස්සුන්ට තේරෙනවා. ඔය පාර්ලිමේන්තුවේ දවස් දෙකක් බාධා කරලා 19 වෙනි සංශෝධනය ප්‍රමාද කරේ. ඒ අය යහපාලනයට විරුද්ධයි. අපි මෛත්‍රිය කරා මිසක් වෛරය කරේ නැහැ කියන එක අපි වේදිකාවේ කිව්වා. ඒකේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම අපි වෛර කරේ නැහැ. එදා 2010 සරත් පොන්සේක මහත්තයාව හිරේ දැම්මේ නැත්තම් සරත් පොන්සේක මහත්තයාවත් බලන්න අපිත් බස් වලින් බදුල්ලෙන් බස් අරගෙන සරත් පොන්සේක මහත්තයා බලන්න යනවා. ඒතකොට මේ අද අපි කාල්ටන් නිවසේ මහින්ද රාජපක්ෂ මහත්තයාලා වෛරය පතුරපු නැති නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ ওই මිනිස්සු ඇවිල්ලා දැන් ඔය බලන්න දීලා ආපු කට්ටිය යවන්නේ ඒ අපි නිදහස දීපු නිසා. දැන් ඊ බලන්නකො පුදුම ලෝකයක්. රටේ උත්තරීතර ආයතනෙ දෙන්නේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරා. ඊ අපි මොකද දැක්කේ? අප්පච්චිව බේරගන්න පුතා ඇතුළු කණ්ඩායමක් බිම බුදියන් ඉඳීම. මේ ලංකා ඉතිහාසයේ මේ උත්තරීතර සභාවේ එහෙම දෙයක් කිසිම දවසක වෙලා නැහැ. මොකද්ද මේ සෙල්ලමේ මොකද්ද මේක හරි පැටලිලි. මේකට තමයි කියන්නේ අන්තෝජටා බහිජටා. ඇතුළත් ප්‍රශ්න එළියත් ප්‍රශ්න. අද වෙනකොට විශාල වෙනස්කම් රාශියකට මේ රට මුහුණ පාලා තියෙනවා. සහන ලබා දෙන්න පුළුවන් වුණ හේතුවක් තිබුණා. වියදම අඩු කරගත්ත නිසා. මෛත්‍රීපාල සිරිසේන කියන ජනාධිපතිවරයා අපේ එතුමාට එච්චර වියදමක් අවශ්‍ය නොවුන නිසායි ඒ මුදල් ටික අපිට මේ සංවර්ධන කටයුතු වලට දෙන්න පුළුවන් වුණේ. අපේ ජනතාවට අර දින 100 කිව්වම දින 100න් ප්‍රාතිහාරයක් පාන්න ඕනේ කියලා එළි වෙනකොට අපි ඔක්කොම රජ වෙන්න ඕනේ කියලා හිතනවා. නමුත් ඒකට හරි ක්‍රමවේදය හැදුවා. මූල්‍ය වංචා පිළිබඳ පොලිසියක් හදලා ඒක හරහා මේවට අවශ්‍ය විස්තර ටික හොයාගෙන හරියට නීතිය රාමුවට ඇතුළත් කරන්න පුළුවන් විදිය ක්‍රමවේදයක් හදාගෙන එනකොට දැනගත්තා දැන් වැඩේ හරියට ඇවිල්ලා තියෙන්නේ. Taman අවංකව සියලු දේශපාලඥයන්ට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න එතුමා අත දික් කරා. ඒක අපිට නම් පේනවා ඔය අත හපන්න හදනවා කියලා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා චෝදනා කරනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. විධායක බලය ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාට පැවරෙන වගන්ති ගණනාවක් තිබ්බා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව සිය තීන්දුවේදී ඒක ප්‍රතික්ෂේප කරා. අපට සංශෝධන ලැයිස්තුවක් ලබා දුන්නා. මේ සංශෝධන ලැයිස්තුව අපි අධ්‍යයනය කරා. අපිට පෙනී ගියා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට අනුකූල සංශෝධන නෙවෙයි. ඒ නිසා අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. මේක නැවතත් සංශෝධනය කරන්න කියලා. ඊට පස්සේ ඊයේ අපි ඉල්ලා හිටියා භාෂා තුනෙන්ම අපිට අවසාන වශයෙන් ගෙනෙනු ලබන සංශෝධන ලබා දෙන්න කියලා. නමුත් 11යි කාලෙට තමයි අපිට ඉංග්‍රීසි සංශෝධනය ලබා දුන්නේ. ඒකත් අර පනතේ තනින් තන ඉරි ගහලා ක්‍රමවත් ආකාරයකට නෑ. ඒ නිසා තමයි අපි ඊයේ පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමේදී කියා සිටියේ අංග සම්පූර්ණ කෙටුම්පත අපිට ලබා දෙන්න. ඒකම අපිට අධ්‍යයනය කිරීම සඳහා
ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න කියලා. එක්සත් ජාතිපති නෑ ඔයාට ඕන නම් පරාජය කරන්න. මේක තමයි හැම වෙලාවෙම කටින්. ඔයාට ඕන නම් ගේන්න. ඔයාට ඕන නැත්නම් ඡන්ද නොදී ඉන්න. අපිට කියනවා අපි මේ ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා. ඒ අයට මේ 19 වෙනි සංශෝධනය සම්මත කරවා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි අපිට පේන්නේ. මාර්තු 17 නව මැතිවරණ ක්‍රමය ඇතුළත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකියා ඉක්මනින් සම්මත කිරීමයි. මේ පොරොන්දු වුණු පරිදි මේ මැතිවරණ ක්‍රමය ගෙනවද? ඒ කියන්නේ ඒක දින 100ට ආයෙත් නැහැ කියනවා. මේ තියෙන දින 100 වැඩපිළිවෙලේ අපේ ඡන්ද අරගෙන 19 සම්මත කරගෙන අපිට කොකා පෙන්වන්න. මැතිවරණ ක්‍රමය බලපානවා පාර්ලිමේන්තු මැතිවරණයේ, පළාත් සභා මැතිවරණයේ, පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ තුනට. පාර්ලිමේන්තුවේ වෙන සංශෝධනවල තාම සංක්ෂිප්තව කිව්වොත් එහෙම මැතිවරණ ක්‍රමයේ මූලික වෙනස තමයි සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ මනාප ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි වෙන එක මූලික ලක්ෂණය. ඊළඟට මුළු රටේම මැතිවරණ බල ප්‍රදේශ සංඛ්‍යාව නිශ්චය වෙනවා. ඒ නිශ්චය වීම තුළ බහුආසනත් සමග මන්ත්‍රීවරු 165 කේවල ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට පත් වෙනවා. ඊළඟ එක 66ක් හැම දිස්ත්‍රික්කයකටම මනාප නැති අනුපාතය අනුව ඒ පක්ෂ හෝ කණ්ඩායම් ගත්ත පත්විතු මන්ත්‍රී සංඛ්‍යාවක් නිශ්චය වෙනවා. ජාතික මට්ටමින් 24ක් නියෝජනය වෙනවා. ඒතර මෙහෙම ගත්තාම 255ක් වෙනවා මුළු සංඛ්‍යාව. මේක කෙනෙකුට කියන්න පුළුවන් සීලුම දේශපාලන පක්ෂවල මතයන් නියෝජනය වෙනවාද කියන කාරණේ. ඉතින් ඒ විදිහේ දෙයක් මම හිතන්නේ ලෝකේ බොහොම අමාරුයි සකස් වෙන්න. නමුත් හැකිතාක් දුරට සියලුම දේශපාලන පක්ෂවලට අද පාර්ලිමේන්තුව නියෝජනය කරන සාධාරණත්වයේ සැලසෙන ආකාරයට තමයි මේ කීන සමීකරණය සකස් වෙලා තියෙන්නේ. පසුගිය කාලේ තමුන්නාන්සලා ප්‍රශ්න කීපයක් ඇහුවා මධ්‍යම කාරක සභාවේ සමාජිකයින් 5 දෙනෙක් නිරපහැරීම් පිළිබඳව. පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ සභාපතිවරයාට බලතල තියෙනවා 29 දෙනෙක් පත් කරන්න. ඒ අය අතුරින් යම්කිසි කෙනෙක් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන්නේ නැහැ කියලා ඉත්තු ගැන්නුවොත් සභාපතිතුමා සතු බලතල අනුව පත් කිරීම කරන්න සහ ඉවත් කිරීම කරන්න. ඒ අනුව ඒ කාර්යය කියලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව තවදුරටත් අපි සාකච්ඡා පවත්වමින් යනවා. ඒත් එක්ක මොකද ඒ පක්ෂෙන් ඉවත් කළා නෑ. මධ්‍යකාරක සභාවේ තනතුරු වලින් පමණයි ඉවත් කළා තියෙන්නේ. ඉතින් මේ පක්ෂය තුල හිටපු ජනාධිපතිතුමත් වර්තමාන ජනාධිපතිතුමත් හිටපු ජනාධිපතිතුමියත් මේ සියලු දෙනාම මේ පක්ෂය තුල එකට කැබිනට් මණ්ඩලයේ එකට මධ්‍යකාරක සභාවේ එකට විපක්ෂයේ හිටපු අය නිසා අපේ පක්ෂයේ එකමුතු කළ හැකි සියලු දෙනාම එකමුතු කරගෙන අපි විශාල සන්නානයක් සහිතව අපි ජනතාව ඉදිරියට යාම තමයි අපේ බලාපොරොත්තුව. නවරජයේ දින 100 වැඩපිළිවෙල හෙටින් අවසන් වනවා. ඒ කාර්යයන් අතරින් ඉටු කිරීමට හැකි වූ සහ නොහැකි වූ යෝජනා පිළිබඳවයි අද දින 100න් අලුත් රටක් විශේෂාංගයෙන් අප තොරතුරු ගෙනෙන්නේ. රාජ්‍ය අංශයේ පඩි වැඩි කිරීම සිද්ධ කරලා තියෙනවා. පුද්ගලික අංශයේ පඩි වැඩි කිරීම අපි නොබෝ දිනකින්ම බලාපොරොත්තු වෙනවා. විශ්‍රාමිකයන්ගේ අන්තර්දීමනාව දීලා තියෙනවා. සමෘද්ධිය උපරිමය 200ක් වෙනකන් අපි වැඩි කරලා තියෙනවා. දරුවෙක් ප්‍රසූති කරන සෑම මවකටම පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම සඳහා රුපියල් 20000ක ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර වල බදු ඉවත් කොට මිල අඩු කරලා තියෙනවා. 13ක පෙට්‍රෝල් ඩීසල් ලාම්පු තෙල් මෙවයි මිල අඩු කරා. රුපියල් 300කින් ගෑස් මිල අඩු කරා. අපි වී මිල වැඩි කරනවා කියලා කිව්වා සහතික මිල. රුපියල් 50 දක්වා වැඩි කරලා තියෙනවා. අමු තේ කිලෝවකට තේදළු කිලෝවකට රුපියල් 80ක් දෙනවයි කියලා කිව්වා. අප්‍රේල් මාසයේ ඉඳලා RSS 4-5 කියන අඩුම ගුණාත්මක භාවයේ තියෙන රබර් කිලෝ එකකට රුපියල් 110ක සහන ආධාරයක් දෙනවා. කිරිගොවියන්ට ලීටරයකට 60 ගානේ දෙන්න අපි පොරොන්දු වුණා. මේක ජූනි මාසයේ ඉඳලා ආරම්භ කරන්න කටයුතු සලස්වලා තියෙනවා. ගොවි ණය 50%කින් කපාරලා ඉතිරි මුදල නැවත සමාලෝචනය කර ගෙවීමට සහන කාලයක් ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. උපරිම ලක්ෂ 2ක වටිනාකමට කස් කර ඇති රම්බාන්ට සඳහා ගෙවිය යුතු අධික පොලේ හා දඩ මුදල කපා හැරීම. යුද්ධයෙන් වැඳපු කාන්තාවන්ට විශේෂ රැකවරණ ක්‍රමයක් ලබා දෙන්න ස්වයං රැකියා පටන් ගන්න. ඒක උතුරේ හා නැගෙනහිරෙන් අපි පටන් අරගෙන තියෙනවා. Wi-Fi රට පුරා ලබා දෙනවායි කියලා කිව්වා. මේ වැඩ කටයුත්ත ලංකාවේ බොහෝ තැන්වල දැන්ටමත් පටන් අරගෙන තියෙනවා. රුපියල් මිලියන 250ක් යෝන් පාර්ලිමේන්තුවට වෙන් කරනවා කිය. සෞඛ්‍යයට වියදම් කරන මුදල 101.8 ඉඳලා 103 දක්වා වැඩි කරන්න
අපි පටන් ගන්නවා කියලා තියෙනවා. රජයේ රෝහල් වල බෙහෙත් අඩුපාඩුවකින් නොමැතිව ලබා දෙන්න වැඩ කටයුතු පටන් ගන්නවා කියලා තියෙනවා. ඒ වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා. රෝහල් රාත්‍රී 10 වෙනකන් අරලා තියන්න බාහිර ප්‍රතිකාරාංශය උත්සාහ කරනවා කියලා තියෙනවා. අද වෙනකොට තුමාසේ පළවෙනිදා ඉඳන් රෝහල් 22ක් රෑ 8 වෙනකන් තියෙනවා. රෝහල් 5ක් රෑ 10 වෙනකන් අපි අරලා තියෙනවා. ඖෂධ අධිකාරියේ පනත අපි දැන් වෙනකොට කරලා අවසන් කරලා තියෙනවා. තුම්වැටි වල රූපමය සෞඛ්‍ය අවවාදයේ අපි 180ට දැන් වැඩි කරලා තියෙනවා. මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 මහපොළ වැඩි කරලා තියෙනවා. ඒ කට්ටියට මේ මහපොළ වැඩි කරපු මුදල ලබා ගන්න හැකියාවක් තියෙනවා. කිසට සෙවණක් නොමැති ජීවත් වෙන ලක්ෂ ගණනක් වූ ජනතාවට නිවාස ලබා දීමේ කඩිනම් වැඩසටහනක් ආරම්භ කරනවා කියලා කිව්වා. දැනටම ප්‍රතිලාභීන් 21200ක් තෝරගෙන ඉන්නවා. නිවාස 1985ක් ඉදිකරන්න පටන් අරන් තියෙනවා මේ මාර්තු මාසයේ අවසන් වෙනකොට පමණයි. තොරතුරු දැනගැනීමේ අයිතිය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අපි ගේන්න ඉදිරිපත් කරලා තියෙනවා. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ සුඩාන තානාපතිවරයා අතර හමුවක් අද මුදල් අමාත්‍යාංශයේදී සිදු වුණා. අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබා දුන්නා. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ සුඩාන තානාපති ඩොක්ටර් හසාන් ඊ.එල්. තලීබ් මහතා අතර විශේෂ හමුවක් අද මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරුණා. අප්‍රිකානු රටවල් ගණනාවක නියෝජිතෙක් වශයෙන් ආවේ සුඩාන් වලින් ඒගොල්ලෝ බොහොම කැමැත්තෙන් සිටින වෙළඳ රටාවක් ඇති නැති අවස්ථාවක අලුත් රජය තුලින් අප්‍රිකානු රටවල් වලට තාමත් විධිමත්ව අපනයන කිරීම සාහනය කිරීම හැකියාව ඇති කරන්න තමයි අපි හම්බ වෙන්න ආවේ. විශේෂම දේ තමයි තිබ්බ බාධක ඔක්කොම නැති වෙලා බොහොම විවෘතව වෙළඳ කරන්න පුළුවන් රටාව නිසා තමයි එවැනි අවස්ථාවක් උද්ගත වෙලා තියෙන්නේ කියලා තමයි අපිත් එක්ක සාකච්ඡා කරේ. ඒ සමගම ඒගොල්ලන්ට මීට වැඩිය ලංකාව තුල ආයෝජනය කරන්න හැකියාව ඇති කළ දෙන්න කියන එක තමයි අපිත් එක්ක සාකච්ඡා කරේ. වර්තමානයේදී මේ දේශපාලන අවබෝධයත් එක්ක ඉදිරියේදී පාර්ලිමේන්තුව විසිරවන්න මොකක්ද සාකච්ඡා කරන්නේ නේද? ඒක කියන්න ඕනේ නැහැ. අපි කියලා තියෙනවා අප්‍රේල් මාසේ 23 පසුව දවස් 100 අවසන් අපි අපේ කටයුතු සියලු දෙනාම ජනතාව ඉදිරියේ තියෙන්නේ මේ හොරු විදින් හොරු ආරක්ෂා කරන ගමන දැන් පෙර මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරන්න හදන්නේ මේ හොරු ටික. ඒ කියන්නේ දැන් ගේන්න එපාලු අල්ලස්ස දූෂණ කොමිසම. ගිය මාසෙට කියනවා කොහොම මේ හොරු ටික කියලා. අපි ඇඟිලි ගහන්න නැතුව අල්ලස්ස දූෂණ කොමිසමේ කටයුතු ස්වාධීන කරන්න හදන අවස්ථාවේදී බාධා කරනවා ගේන්න එපයි කියලා. අපි ජනතාවට දුන්න පොරොන්දු සියලු දෙම ක්‍රියාත්මක කරලා තියෙනව නේද? මේක ඉවසන්න බැරි මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරන්න හදන කණ්ඩායම අනිවාර්යයෙන්ම ඊරියසෙන් පෙරෙනවා වෙනවා. අර රාඩයකට කොටින්ට මිලියන් 760ක් දුන්නා. මේවට උත්තර දෙන්නේ නැද්ද? හෙල්පින් හම්බන්තොට ගැන උත්තර දෙනවා. යහපාලනය ගැන කතා කරන අපි උසාවි යනවා. නමුත් මේ හොරු ටික තාම ඔහේ නිකන් ඉන්නවා. දැන් මෙතෙක් දුර කතා කරේ නැහැ. නමුත් විශ්වාසභංග යෝජනා ගෙනාට පස්සේ අපි පෙන්වන්නේ කොයිද හොරු ටික ඉන්නේ කියලා. දූෂණේ නැතිලා තියෙන නිසා නේද ජීවනයේදීම අඩු වෙගෙන යන්නේ. මහින්ද රාජපක්ෂ අල්ලස්ස දූෂණ කොමිසම ගේන්න එපයි කියලා දැඟලුවා. ඇයි ඒ අය බැසිල් රාජපක්ෂ ගැන කිව්වේ නැත්තේ? බඩුත් එක්ක හොරු ඇල්ලුනට පස්සේ ඒක නවත්තන්න තමයි ඔය දැඟලිල්ල. කරන්න පුළුවන් යන්නේ විනයක් නැති කිසිම ඉදිරි දැක්මක් නැති යහපාලනය ගැන වචනයක් නොදන්නා ටික හුරු ආරක්ෂා කරන්න නීතියත් කඩන එකක් තමයි පෙන්වන්නේ. බන්දුල ගුණවර්ධන කියනවා අගය කරනවා මහලේකම්තුමාට ස්තුතිවන්ත වෙනවා ඔක්කොම පාර්ලිමේන්තුව ඇතුලේ හැන්දෑවේ සිටීම සම්බන්ධයෙන් දුන්න සියලුම මේ ෆැසිලිටිස් සම්බන්ධ අපි හුව මේක කතානායකතුමා දන්නවත් මේ කන්න බොන්න අනවශ්‍යවත් බීලා තියෙනක ඇතුලේ පාර්ලිමේන්තුවක් නේ මේක තබරුම නෙවෙයි. ඒ වගේ දේවල් අහනකොට ඉතින් බීපු අයට ඉතින් මරකාත වෙන්නේ නැති වගේ ඒ නිසා ඉතින් විශ්වාසභංග යෝජනා අපට කියනවා. මන්ත්‍රීවරුන්ගේ සැබෑ සිග්නේචර්ස් ටික පෙන්නන්න මොකද හැම මන්ත්‍රීවරුම මෙතන කියනවා මේවා පරණ ගත්තේ වගේ. අනිවාර්යයෙන්ම සතුටෙන් බලාගෙන සිටිනවා. ජනතාව තුළ විශ්වාසය මේ වගේ හොරුත් එක තියෙන විශ්වාසය තියෙන කියලා. ආරක්ෂාකාරී රිය පැදවීම තුළින් ජීවිත රැකගැනීමේ ආරමුණින් විශේෂ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරුණා. ඒ සුපිරි මෝටර රථ ධාවන ශූර ඩිලන්ත මාළගම මහතාගේ සංකල්පයකට අනුවයි. මේ සඳහා කලාකරුවන්ද සහභාගී වී සිටියා.
රේස් යන්නේ හයියෙන් දිනන්න නමුත් අද අපි පටන් ගන්න වෙන වැඩකින්. ඒකට මූලික හේතුනේ මම දවසින් දවස දකිනවා ලංකාවේ අනතුරු වැඩි, මිය යන කට්ටියත් ගොඩක් වැඩි. මේක දවසින් දවස වැඩි වෙනවා. ඇයි මේක අපිට මොකද්ද කරන්න පුළුවන්? සේෆ්ටි ඩ්‍රයිවිං කැම්පේන් කියන එක කරන්න ඕනේ කියලා ලංකාවේ පුරා මේක ගෙනියලා දරුවන්, දෙමව්පියන්, යාළුවන්, නෑදෑ කිසි කෙනෙක් මේ වගේ රියානතුරකින් මිය යනවට කැමති නැති හින්දා තමයි මේ වැඩි පටන් ගන්නේ. සාමාන්‍ය පාර කියන්නේ ධාවන පතයක් නෙවෙයි. ධාවන පතයක ධාවන කරන වගේ සාමාන්‍ය පාරක ධාවන කරන්න ගියොත් වෙන්නේ අනතුරක් පමණයි. ගොඩක් වෙලාවට ලංකාවේ බස් එකකවත් සීට් බෙල්ට් නැහැ. ඉතින් සීට් බෙල්ට් නැහැ කියන්නේ වාහනේ අනතුරට වඩා සීට් බෙල්ට් නැති එකෙන් තමයි ගිහිල්ලා වැදිලා තුවාල වෙන්නේ. රියදුරන් ධාවන කරන විදිය පාරේ විනීත නැතුව එළවන ක්‍රම. මේක ලේසිම පටන් ගන්න තැන අපි විනීතව ඒ වගේම ආරක්ෂිතව පාරේ හදවන්න පටන් ගත්තොත් තමයි ඒ විදිහට පිළිපදින්නේ. බස් එකක හරි ත්‍රිවිල් එකක හරි අපි යනකොට වැරදි විදිහට එළවද්දී අපි කරබානේ ඉන්නවා. මම හිතන්නේ ඒක අපි නැගිටලා කියන්න ඕනේ මේ විදිහට එළවන්න එපා. ඔය කට එළවන අපි බස් එකෙන් බහින්න. එක්කෙනෙක් කතා කරද්දී අනක් කට්ටියත් මේ කටට උදව් කරන්න ඕනේ මේ වගේ දේවල් කරන්න එපා කියලා. මේ අපි යන ගමන විනාඩි 5කට පරක් කරලා තව ටිකක් හිමින් ගියොත් මේවා සියලු දේන් අපිට අන්තර වලින් බේරෙන්න පුළුවන්. සේෆ්ටි ඩ්‍රයිවිං කැම්පේන් එක මං ගෙනියන්නේ ඒකල කලාකරුවන් ලෑස්ති කරලා කලාකරුවන්ට මුළු රටම ආදරේ. ඉතින් ඒ කට්ටිය කියද්දී සාමාන්‍ය කෙනෙක් කියනවට වඩා කැමැත්තෙන් ආදරෙන් අහනවා. 26 වෙනිදා විහාර මහදේවිකේ අපි ඔක්කොම රැස් වෙනවා. එදාට අපි එක එකනාගේ අදහස් උහුමාරු කරගෙන ඩිසයින් කරලා තියෙනවා ස්ටිකර් දෙකක්. ඒ ස්ටිකර් අපි ගිහිල්ලා කතා කරලා ස්ටිකර් අලවලා ඊට පස්සේ මම හිතනවා කාලෙකදී කවුරු හරි වාහනයකට නගිද්දි මේ ස්ටිකර් එක අලවලා තියෙනවා නම් බය නැතුව ඒ වාහනේට නගී කියලා. මොකද ඒ කට්ටියට ඒ ගැන දැනුමක් තියෙන හින්දා. අපේ රටේ බහුලව සිද්ධ වෙන මේ අනතුරු ගැන පිට රටක ඉඳලා අවධානය යොමු වීම ගැන ගොඩක් සන්තෝසයි. මාර්ග අනතුරු වලට ප්‍රධානම හේතුව තමයි ජංගම දුරකථනය සහ බීමත් රියදුරුන් රිය පැදවීම. දැන් SMS පණිවිඩත් ගහමින් තමයි වාහන එලවන්නේ. අපි කොහොම හරි කරලා අපේ මේ අනාගත පරපුර සහ අපි මේ ඉන්න කට්ටිය එකතු වෙලා විනීත රියදුරන් සෑදීමේ ප්‍රයත්නය අපි ඔක්කොම එකතු වෙලා මේකට උදව් කරමු. මේ මුළු රටක්ම සූතිවන්ත වෙන්න ඕනේ. දිලන්තයට මේ වගේ යහ කර්තව්‍යයක් කරන්න අපි ඔක්කොම එකතු වෙලා දිලන්තයට සහයෝගය දීලා අපි මේ වැඩේ සාර්ථක කරමු. පහුගිය කාලවලදී තරුණ ජීවිත ගොඩක් මේ රෝඩ් ඇක්සිඩන්ට් නිසා නැති වෙලා ගියා. අද ලංකාවේ පෙරට වඩා ඩිසිප්ලින් අතින් හුඟක් තැනකට ගිහිලා තියෙනවා. නමුත් ඒක මදි මේ අනතුරු වළක්වන්න. විශේෂම තරුණ ළමයින්ට කියන්නේ අපි හරි ඊගෝයිස්ටික් පාරේ යනකොට කට්ටියට හිට මෙහෙට බැන we think we are right. තමන්ගේ ආත්මාර්ථකාමීත්වය අයින් කරලා තව කෙනෙකුගේ ජීවිතය වැලියු කරන්න. මේක තමයි කලාකරුවෙකුගේ දේශපාලනය විය යුත්තේ. මම හිතනවා මේක තමයි වගකීම. කවදාද සන්තෝෂ වෙන්න පුළුවන් වගකීම. ඉතිහාසයේ රජවරු රජ කරන්න, ජනාධිපතිවරු අගමැතිවරු රජ කරන්න හැම වෙලාවෙම පෙරමුණේ අරන් ගිහපු පෙරමුණේ රාළලා තමයි මේ කලාකාරයෝ සහ ක්‍රීඩකයෝ කියන්නේ. මේ තුලින් අපිට පුළුවන් වෙයි ඊළඟ රියදුරාට ගරු කරන්නේ කොහොමද? හෝන් එකෙන් එලවන්න නැතුව බ්‍රේක් එකකිනුයි ස්ටියරින් වීල් එකකිනුයි එලවන්න ගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. මේ රටේ මිනිස්සු එළියට බැස්සහම තියෙනවා ලොකු ට්‍රැෆික් එකක් ඉස්සරහා සහ ඉතිහාසයක් තියෙනවා පිටිපස්සේ. මේ රටේ මිනිස්සුන්ට මේ දෙකෙන්ම ගැලවෙන්න බෑ. අපිට බෑ අපේ ඉතිහාසය වෙනස් කරන්න. නමුත් අපිට පුළුවන් අපේ ඉස්සරහා වෙනස් කරන්න. මේ ට්‍රැෆික් එක සමහරට හැදෙන්නේ කාගේ හෝ නොසලකීමක් රියදාවන්නේ නිසා වෙන්නට පුළුවන්. අපි කොච්චර හොඳට එළෙව්වත් ඉස්සරහින් එන වාහනයක් හරි අපි ඉස්සරහින් යන වාහනයක් හරි පිටිපස්සෙන් එන වාහනයක් හරි යම්කිසි වරදක් කරොත් අපිට සිද්ධ වෙනවා අපේ ගමන తాවකාලිකව අඩපණ කරන්න. අපිට ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා නම් ඇයි ආණ්ඩු හදන මිනිස්සුන් අපිට වෙනස් කරන්න බැරි? අපින් පටන් ගන්න මේ පොඩි දේ මම හිතනවා ජීවිත හුඟක් අපිට බේර ගන්න පුළුවන් වෙයි. ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක් ගත්තා. එයා කොච්චර වැඩ දාලා ගිහිල්ලා එයාගේ ගමන ඉවරුනම පස්සේ රුපියල් 200ක් නැත්නම් 300ක් වගේ පොඩි ගාණක් තමයි හම් වෙන්නේ. ඒ ලැබෙන පොඩි ගාණට එයාගේ ජීවිතේ නැති කර ගන්නවද කියන එක එයාමයි හිතන්න ඕනේ. ඒ වගේම අපි අර ස්ටිකර් එකක් අලවනවා කිව්වා ඉදිරියේදී ඒක සලකුණක් වෙනවා කවුරු වාහනයකට නගින්න ඉස්සෙල්ලා මම නගින්නේ සේෆ් ඩ්‍රයිවර් කෙනෙක් එක්කද කියන එක. අපිම හිතලා අපි සේෆ්ලි ඩ්‍රයිව් කරමු. විනාඩි 5ක් නෙමෙයි විනාඩි 10ක් ගියත් කමන්නේ. විනාඩි 15ක් ගියත් කමන්නේ. ජීවිතයක් බේරගමු පොඩ්ඩක් හිමින් ඩ්‍රයිව් කරලා. ඊ ගවර්න්මන්ට් සංකල්පය රට තුළ ව්‍යාප්ත කිරීමට ආකල්පමය වෙනසක්ද අවශ්‍ය බව මහාචාර්ය එන් තිලකසිරි මහතා පවසනවා. සිත ටීවී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ සිවිල් සජීව වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මැෂින් අපිට ඉක්මනින් සල්ලිවට ගන්න. උපකරණ සල්ලිවට ගන්න. හැබැයි මේ මැෂින් ගෙනාවට ඒක පාවිච්චි කරන්න දැනුම කුසලතාවේ නැත්තම් ඒ වැඩේ හරියට කරන්න. ඒහිද දැන් උගක් අපේ රජ ආයතනවල මේ මැෂින් ගෙනලා සමහර වෙලාවට සමහර පිරිසක් පාවිච්චි කරනවා, සමහර අය පාවිච්චි කරන්නේ නැහැ. මේ මැෂින් එකෙන් කරන වැඩ අතිනුත් කරනවා. ඒ නිසා අත්‍යවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ව දැනුවත් කිරීම. මේක පාසලේ ඉඳන්ම එනවා නම් ඒ දැනුම දෙන එක ඉතා හොඳයි. නමුත් ඒකෙත් හැම ශිෂ්‍යයටම ඒ දැනුම එන්නේ නැහැ. සමහරට තාක්ෂණ විෂය කරන කට්ටිය ඒක ඉගෙන ගනි. කලා විෂයන් කරන අනෙක් විද්‍යා විෂයන් කරන අය මේක ඉගෙන ගන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපේ රටේ මේ ගවර්න්මන්ට් ක්‍රමයට යන්න රාජ්‍ය සේවකයාව හුරු කරන ගමන්, පුහුණු කරන ගමන් ඒ උපකරණ භාවිතය පිළිබඳව පුරවැසියොත් පුහුණු කරන්න ඕන. පුරවැසි අධ්‍යාපනයත් අවශ්‍යයි.
වැඩිහිටිය අධ්‍යාපනයත් අවශ්‍යයි. අපේ ටික දියුණුවක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපේ අම්මටයි තාත්තටයි වඩා මට යම් ප්‍රමාණයකට පරිගණක භාවිතය පුළුවන් වෙනවා තියෙනවා. මට වඩා මගේ පුතාට දුවට පුළුවන් වෙලා තියෙනවා. දැන් මං හිතනවා අනාගතයේදී මගේ දුවටත් පුතාටත් වඩා ඒ අයගේ පුතාලා දුවලට පුළුවන් වෙයි. මොකද මේක විකාශනයේ වේගන එනවා. ඉතින් අර වේගය තව වැඩි කරන්න පුළුවන් අපේ මේ වැඩිහිටිය අයට මේක භාවිතා කරන්න කොහොමද කියන පුළුවන්. දැන් ඔය රජයේ ආයතනයක ඊ-ගවර්න්මන්ට් ක්‍රමයක් හඳුන්වලා දෙන්න ගියපුවාම තියෙන ලොකුම බාධාව තමයි Taman කරගෙන ආපු ක්‍රමයෙන් බැහැර වෙන්න කැමති නැහැ. දවසේ පුවත්පත් විපරම දැන් මව්බිම මහරෑ පාර්ලිමේන්තුවට මව්බිම රිංගයි. පබා මාල්නී කලිසමෙන් පවිත්‍රා සුමේදා සාරියෙන් රෝහිත කුරේවෙද්දී විමල් මහින්දානන්ද රනිල්ට අදිති. ජානක රංජිත් පබා කාඩ්කුට්ටමෙන් සෙල්ලම් පාති. පාන්දර එකට කිරිකෝපි 2:30ට ඔක්කොම නිදී. හොඳම ගෙරවීමේ කප් එක මන්ත්‍රී රෝහණට. 19 විවාදය 27ට කල්යයි. හිටපු ඇමතිට කෝටි 1.5ක කප්පම් චෝදනාවක්. බැසිල් ලංකාවට එයි. දිවි නැගුමේ වංචා ගැන ප්‍රශ්න කරන්න සූදානම්. අල්ලස් කොමිසම මහින්දගේ නිවසට යන්න තීරණය කරයි. දානෙගෙදර අලහොද්දට ඇද වැටි අවුරුදු 2ක දරුවා මරුට. ප්‍රවීණ මාධ්‍යවේදී DF කාර්යකරවන හා ප්‍රවීණ සංගීතවේදී හරුන් ලන්ත්‍රා දිවියෙන් සමුගනිති. දිනමින රුසියා හිටපු තානාපති ලේකම්ගේ මරණයේ පරීක්ෂණය CIDයට. ජනාධිපතිවරණයක් ප්‍රකාශයෙන් පසු තනතුරු දීම අල්ලසක්. මන්ත්‍රීන්ට එරෙහි විමර්ශනයකදී කතානායක දැනුවත් කරන්න. ගේට්ටුවෙන් රිංගා බැසිල්ලෙයි. වරප්‍රසාද ගැන කතා කරමින් දූෂණ චෝදනා යටපත් කරන්න බෑ. ලක්බිම 19ට හෙළවරු මේ සහය. රවිට එරෙහි විශ්වාස භංගය ලබන සතියේ. ලංකාදීප වාද විවාද උණුසුම් වී මැති සභේ දෙවරක් නවතී. අල්ලස් කොමිසමේ සභාපතිවරයා කතානායක ළඟට ගෙන්වීම වැරදි. නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා වැඩබදු වංචා විත්තිකරුගේ රාජසන්තක කළ ඉඩම විකුණලා ඉඩම් රෙජිස්ටරයේ පිටුත් ගලවාගෙන. දිවයින මහින්දගෙන් ප්‍රශ්න කිරීමට යෑම පදනමක් නැති තීන්දුවක්. පාට්ලි චම්පික රණවක මෛත්‍රී මහින්ද සාකච්ඡාවකට එකඟතාවක්. නිදිවර්ජිත උද්ඝෝෂණයත් ව්‍යවස්ථා සංශෝධනයත් අතර කිසිදු සම්බන්ධයක් නැහැ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රී හූහඬ මැද්දේ පාර්ලිමේන්තු වැඩ අත්හිටුවයි. බොරුව නවතා පොරොන්දු ඉටු කරන්න. බැරිනම් අපිට දීලා යන්න. මහින්ද හේනෙගමදී කියයි. දින 100 හෙටින් අවසන්. රවිට විශ්වාස භංගයක් ගේනවා. ඩලස් විශ්වාස භංගය ඉක්මනට ගේන්න. රවි සෞදි සන්ධානය විසින් යෙමනේ හුදි කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම අත්හිටුවා තිබෙනවා. විදේශ වාර්තා පැවසුවේ මෙම තත්ත්වය හමුවේ යෙමනේ වෙනුවෙන් වහාම මානවවාදී සහායක් ලබා ගැනීමට අවශ්‍ය බව ඉරානය පවසා ඇති බවයි. යෙමනේ හුදි කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීම සෞදි සන්ධානය විසින් ආරම්භ කරනු ලැබුවේ මීට මාසයකට පමණ පෙර ආතුවයි. ඒ අනුව දිගින් දිගටම එලෙස ප්‍රහාර දියත් කරනු අතර මෙවන විට එම ප්‍රහාර අත්හිටුවීමට සෞදි සන්ධානය තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ සිය ගුවන් ප්‍රහාර අත්හිට වූවද යෙමන රජය සහ හුදි කැරලිකරුවන් අතර සාම ක්‍රියාවලියක් ඇතිවිය යුතුව ඇති බවයි. මේ අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් ජවාඩ් ශරීෆ් පවසා ඇත්තේ සෞදි සන්ධානය ප්‍රහාර වලින් ඉවත්වීම නව ආකාරයකින් යෙමන රජය මෙම අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ධනාත්මක අයුරින් බලපානු ඇති බවයි. එමෙන්ම යෙමනය වෙනුවෙන් මේ වන විට වහාම මානවවාදී සහායක් හිමි විය යුතු බවද ඉරානය පෙන්වා දී තිබෙනවා. සෞදි සන්ධානය විසින් ගුවන් ප්‍රහාර අත්හිට වූවද අවශ්‍ය මොහොතක හුදි කැරලිකරුවන්ට එරෙහිව යුද හමුදා සහාය ලබා දීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රය ඉතාම දුගී මට්ටමක පවතින බව මානව හිමිකම් සංවිධාන පවසනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සමගින් දැන් ලොවට අපවත් කිහිපයක් කෙටෙන්. සේවකීන් 1100 දෙනෙකුට මරු කැඳවමින් බංග්ලාදේශයේ රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩා වැටි මේ වන විට වසර 2ක් සම්පූර්ණ වනවා. නමුත් විපතට පත්වුවන් සම්බන්ධයෙන් පියවර ගැනීමට බලධාරීන් තවමත් සමත්ව නොමැති වීම හේතුවෙන් එරට තුල ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රය ඉතාමත් දුගී තත්ත්වයක පවතින බවයි මානව හිමිකම් සංවිධාන පවසන්නේ. හොංකොං රජයේ මැතිවරණය සම්බන්ධයෙන් නියෝජිත ප්‍රතිසංස්කරණ හෙළිදරව් කර තිබෙනවා. චීන ව්‍යවස්ථාව අනුගමනය කරමින් සම්පාදනය කර ඇති මෙම ප්‍රතිසංස්කරණ 2017 වසරේ පැවැත්වෙන හොංකොං මැතිවරණය වෙනුවෙන් යොදා ගැනීමට නියමිතයි.
මෙඩිටරේනියන් මුහුදේදී සංක්‍රමණිකයින් අනතුරට පත්වීම සම්බන්ධයෙන් යුරෝපය මීට වඩා වගකීම් සහගත විය යුතු බව ග්‍රීසිය පවසනවා. මේ අතර අද උදෑසනද යුරෝපය බලා යාමට තැත් කළ මුදාගත් සංක්‍රමණිකයින් 114 දෙනෙකු ඉතාලියේ ලැම්පෙඩූසා දූපත වෙත රැගෙන විත් ඇති බවද වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සහ නිව් සවුත් වේල්ස් නගර සැඩ ඡණ්ඩ මාරුතයකට ගොදුරු වී සිටිනවා. ඊට හසු වූ පුද්ගලින් 100 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර වයස්ගත පුද්ගලින් 30 දෙනෙකු ඡණ්ඩ මාරුතය හමුවේ ඊයේ මිය ගොස් ඇතැයිද වාර්තා වනවා. කාන්දම් දුම්රිය ධාවන වේගය වෙනුවෙන් ජපානයේ තබා තිබූ වාර්තාව ඔවුන් යලිත් අලුත් කර තිබෙනවා. එරට ෆූජි කන්ද ආශ්‍රිතව සිදු කළ වේගය මැනබැලීමේ ධාවනයේදී මෙම කාන්දම් දුම්රිය වාර්තා කර ඇති වේගය පැයට කිලෝමීටර් 603ක්. මෙම කාන්දම් දුම්රිය විද්‍යුත් මගින් ආරෝපණය කරන ලද චුම්බක ශක්තියෙන් ක්‍රියාත්මක වීම මෙහි ඇති විශේෂත්වයයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ උණුසුම තවත් තීව්‍ර කරමින් ඊයේ පැවති තරගයේ ජයග්‍රහණය සුපිරි පන්දු ආරයකදී ලබා ගැනීමට කිංස් 11 පංජාබ් කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල කණ්ඩායමක් වන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී 191ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වෙත ගමන් කළා. මෙහිදී අජන්කර් රහානි ලකුණු 74කින් සහ නායක ෂෙන් වොට්සන් ලකුණු 45කින් කණ්ඩායම ශක්තිමත් කළා. ඉන් අනතුරුව ලකුණු 192ක ජයග්‍රහ ඉලක්කයක් හඹයම සඳහා කිංස් 11 පංජාබ් කණ්ඩායම පිටියට පිවිසුණා. ඔවුන්ගේ ආරම්භය ලකුණු 3කට සීමා වූ අතර දෙවෙනි කඩුල්ල ලකුණු 42දී බිඳ වැටුණා. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂොන් මාෂ් පන්දු 40ක් තුළ වේගවත් ලකුණු 65ක් රැස් කරමින් පංජාබ් කණ්ඩායම තරගයට අවතීර්ණ කළා. මාෂ්ගේ එම ශක්තියත් සමග ඩේවිඩ් මිලර් පන්දු 30ක් තුළ වේගවත් ලකුණු 54ක් ලබා ගනිමින් පංජාබ් කණ්ඩායමට ජීවයක් ගෙන දුන්නා. තරගයේ අවසන් පන්දු අර කිහිපය තම තියුණු මුහුණුවරක් ගත් අතර කඩුළු රකින්න ක්‍රීඩක ශහ පන්දු 8ක් තුළ ලකුණු 19ක් සහ මිචෙල් ජොන්සන් පන්දු 7ක් තුළ ලකුණු 13ක් ලබා ගනිමින් මෙම තරගය තම තීරණාත්මක මොහොතකට ගෙන ආවා. අවසන් පන්දුවාරයේ තම තියුණු මුහුණුවරක් ගත් අතර අවසන් පන්දුවේදී ඔවුන්ගේ බලාපොරොත්තු මුදුන්පත් කරමින් පටෙල් ලකුණු 4ක් ලබා ගනිමින් ලකුණු 191ක් දක්වා සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ආවේ රාජස්ථාන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවද සම කරමින්. ඒ අනුව මෙවර තරගාවලියේ පළමු සුපිරි පන්දුවාරය ලබා දීමට තරග තීරකවරුන් කටයුතු කළා. මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් කිංස් 11 පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාරය තුළ ලකුණු 15ක් ලබා ගත්තා. Oh, another full toss. It will be called a no ball. It will go for 4. Finds the gap again. Oh, what a shot. Best of them all. Wade Yorker. Now, watch for the signal and they're running too. ලකුණු 16 ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමේ පළමු කඩුල ලෙස ප්‍රවේගකාරී පිතිකරු ෂෙන් වොට්සන් දමා ගැනීමට මිචෙල් ජොන්සන්ට හැකි වුණා. ඉන් අනතුරුව දුවද්දී දැවියාමකට හසු වීමත් සමගම මෙම පන්දුවාරයේ පන්දු 4ක් ඉතිරිව තිබියදී තරගයේ ජයග්‍රහණය කිංස් 11 පංජාබ් කණ්ඩායමට හිමි වුණා. To take the single, you have to. They don't take on the rebound. It's too close. Oh, he's missed. And is he run out? Yes, he is, I think. And the Kings have done it. What a fight back that's been. Down and out for most of this match. They've done unbeaten team in the Pepsi IPL now. ඒ සමගින් අද නියමිත සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හැමෝම හෙටත් රාත්‍රී 7:30 සුබ රාත්‍රියක්.